තෙරුවන් සරණයි දරුවනේ අපි අද සාකච්ඡා කරන්නේ දෛශික කොටස අරගෙන මේ විශාල පෙළ භෞතික විද්‍යාවට භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාවට අවශ්‍යයි. දෛශික වලින් යම් දැනගැනීමක් අවශ්‍යයි. අන්න ඒ ටික පමණමයි මේදී ප්‍රයෝජනට සාකච්ඡා කරන්නේ. මොකද දෛශිකයත් වෙනම වීඩියෝ එකක් තියෙනවා. එතකොට ඒකේ ඇත්තේ සම්පූර්ණ දෛශික කොටස් ටික පැහැදිලි කරනවා. ඒකෙන් යාන්ත්‍ර විද්‍යාව කොටසට අවශ්‍ය ටික මම මෙහිදී ඕනි වෙන ආකාරයට ඉගෙනීමක් කරනවා. සාමාන්‍ය ළමයි අපිට භෞතික විද්‍යාවේ විවිධ භෞතික රාශීන් මුගගෙනවා. භෞතික රාශීන් කියන්නේ විද්‍යුතින් විසින් හරිගස්සපු ගුණය. ඒ කියන්නේ යම්කිසි කාරණාවක් පැහැදිලි කරන්න, සංසිද්ධියක් පැහැදිලි කරන්න අගයන් ගත හැකි, මිනුම් ගත හැකි ගුණයක් සමුදායක් පාවිච්චි කරනවා නම් ඒවා භෞතික රාශීන් හැටියට මේදී සලකන්න පුළුවන්. මෙන්න මේ භෞතික රාශීන් අපි මිනුම් යටතේ ඒක ක්‍රමයක් කාණ්ඩ ඒකක ලබා දෙන්නේ. නමුත් මේ කොටසේදී භෞතික රාශීන් තවත් කාණ්ඩ දෙකකටම වෙන් කරනවා. ඒක අර ඒක ක්‍රමයක් නෙවෙයි. ඒ කාණ්ඩ දෙක අතර උදේට බලන්න අහගන්න භෞතික රාශීන් මුණ ගැහෙනකොට සමහර රාශීන් විශාලත්වය හා දිශාවක් අන්තර්ගත වෙන බව පේනවා. දැන් අපි හිතමු ගහකින් ගෙඩියක් 10 මැෂින් දෙක තොරණින් පහළට වැටෙනවා. මොකද්ද භෞතික රාශිය? තොරණින්. කොහෙද වැටෙන්නේ? පහළට. දිශාවක් තියෙනවා. 10 මැෂින් දෙක කියලා කිව්වා. තොරණින්. එහෙනම් විශාලත්වය කියන්නේ 10. එහෙනම් තොරණේ කියන භෞතික රාශියට විශාලත්වයක් තියෙන බව පේනවා. දිශාවක් තියෙන බව පේනවා. අර මෝටරාතේ කොහෙද ගියේ කියලා. පැය කිලෝමීටර් 40ක වේගින් නැගෙනහිරට ගියා. අන්න මොකක්ද එතන ගත රාශිය? භෞතික රාශිය මොකක්ද? ප්‍රවේගය. ඔයාලා දැක්කද ඒකට විශාලත්වයක් තියෙනවා. 40 දිශාව නැගෙනහිර දිශාව. ඔයාලා හිතන්න මගේ වයස කියන්නේ කාලයට අයිතිනේ මූලික භෞතික රාශියක් එක පැත්තකින් බැලුවම අවුරුදු 52යි. මගේ වයස අවුරුදු 52යි බටහිර දිශාවට වෙලිනවා. අහලා තියෙනවද? නෑ. වයස කාලය කියන එක විශාලත්වයක් පවතිනවා දිශාවක් නෑ. පරිමාණ 0.5 ගන්න. ඉහළ දිශාවට මගේ පරිමාණ වැඩි වෙයි. එහෙම තියනවද? නෑ. පරිමාණ විශාලත්වයක් පමණයි. දිශාවක් නෑ. එතන ළමයි මා කතා කරපු රාශි ගොන්න තුල සමහරක් රාශි තියෙනවා විශාලත්වයක් පමණක් තියෙන රාශි. සමහරක් රාශි තියෙනවා විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා. මෙන්න මේ විශාලත්වයක් තියෙන දිශාවක් තියෙන භෞතික රාශියක් හමු වුණොත් අපි ඒක දෛශික රාශියක් කියලා හඳුන්වනවා. විශාලත්වයක් පමණක් තියෙන රාශිය තිබුණා. විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ. අන්න එවැනි භෞතික රාශි අපි කියනවා අදිශ රාශිය කියලා. දැන් ඔයාලා දන්න හැටියට මා මේ කියනකොට දෛශික අදිශ පොඩ්ඩක් වෙන් කර ගන්න බලමු. කාර්ය විශාලත්වයක් කියලා අදිශය විස්ථාපනය විශාලත්වයක් තියෙනවා දිශාවකුත් තියෙනවා දෛශිකය. ස්කන්ධය අදිශය ප්‍රවේගය දෛශිකය විශාලත්වයක් හා දිශාවක් තියෙනවා. ත්වරණය මුලින්ම කියනවා දෛශිකය. බලය විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා
දෛශිකයක්. ඝනත්වය විශාලත්වයක් විතරයි. ජඩේ ඝනත්වය ඝන මීටරයකට කිලෝග්‍රෑම් 1000යි. 6 7 වන්තියට යන්නේ. නමුත් ඝනත්වයේ පහළ දිශාවට කියලා තියෙනවද? නෑ. විශාලත්වයක් විතරයි. එහෙනම් ඝනත්වය අදිශයක්. එහෙමනම් අපි ඉගෙන ගත්තා විස්ථාපනය කියන්නේ දෛශික බව පෙන්වනවා. ප්‍රවේගය දෛශිකයක් බව පෙන්වනවා. ත්වරණය දෛශිකයක් බව පෙන්වනවා. බලය දෛශිකයක්. විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. ළමයි බලයෙන් ගොඩ නැගෙනවා පීඩනය. දෛශිකය දෛශිකයක්. අන්න බලය කියන්නේ දෛශිකයක්. එයාගෙන් ගොඩ නැගෙනවා පීඩනය දෛශිකයක් දෛශිකයක්. අදිශයක්. යම් තැනක පීඩනයක් ඇති කරන විට එයාට නිශ්චිත දිශාවක් නැත. ළමයි බලන්න පුළුවන් වාට වැටෙච්චා. මේ රාශවල ගෙවල් දොරවල් වල අඩුපාඩු බොහොම තියෙන කාලයක් අපේ නිදියට යන්න ඉන්න බෑනේ. නමුත් ඔය හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක් එහෙම හම්බ වුණා. ගෙනල්ලා තියන්නේ මේච උඩ. මේච උඩ පොත්පත් ටික ගෙනල්ලා තියලා අයින් කරලා තක්කාලි ගෙඩියට වරෙන් අනින්න ටොක්ක. මොකද වෙන්නේ? දැන් මොකද්ද? කෑලි විශ් වෙනවාද? තක්කාලි ගෙඩිය එපිලා ආයුඩේ බොහෝ විට කෑලි විශ් වෙනවා. ඇයි? පීඩනයේ දිශාවක් නැහැ. අභ්‍යන්තරයේ උඩනගෙන අපීඩනය කියන ගුණය බලය නිසා. නමුත් නිශ්චිත දිශාවක් නැහැ. කෑලි විශ් වෙනවා. හරි. ටොක්කක් අයිනකොට ඇස් දෙකෙන් කල්ු වෙනවා. කන් දෙක රතු වෙනවා. හැම පැත්තටම ගිහිල්ලා වගේ නිකන්නේ ටොක්කකින් ලැබෙන පීඩනය. පීඩනය කියන ගුණයට පුතේ මතක තියාගන්න විශාලත්වයක් තියෙන පුළුවන් දිශාවක් නැහැ. වායුගෝල පීඩනයේ විශාලත්වය ගත්තොත් 1.5ක් තරම් ලොකුයි පැස්කල් වල. නමුත් දිශාවක් නැහැ. යම් කිසි පැත්තකට ගන්නකොට බලයක් හරියස්ස ගන්නකොට ඒකෙන් බලයේ සඳහා හැබැයි දිශාව ගන්න පුළුවන්. ඒතර ළමයි ඊළඟට කාර්ය අපිට මොන වෙන රාශියක්. කෙනෙක් වැය කරන ලද ශක්ති ප්‍රමාණය මැනගන්න පුළුවන් භෞතික ගුණයක්. කාර්ය නිර්මාණය වෙන්නේ බලය සහ විස්ථාපනය. බලය දෛශිකය. විස්ථාපනය දෛශිකය. ඔය දෙන්න මෙදිහත් වෙලා පැටලිලා අන්න නිර්මාණය වෙනවා කාර්යය. අර දෙන්න දෛශික උනා ලැබෙන කාර්යය අදිශය. එහෙනම් දෛශිකයක් මෙදිහත් වූ පමණින්ම ලැබෙන පිළිතුර දෛශිකයක් වෙන අවස්ථා නැත. සමහරලාට තියෙනවා සමහරලාට නැත. ඒ වගේම තමයි බලයෙන් ලැබෙන ගූර්ණය. යමක් කරවන්න ඕනේ අපිට ඕනි ගූර්ණේ ගුණයක්. ගූර්ණේ නැමැති ගුණය එතෙන්ද යෙදෙන්නේ. අන්නේ ගූර්ණේ කියන එක ගත්තොත් විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා. ඇයි වාමාවර්තව කරකැවේ. ඇයි දක්ෂිනාවර්තව කරකැවේ. දැන් මේ ගන්න මම අත අරගෙනනේ. එතන හැබැයි මේ පැත්තට කරකවනකොට මේ ඇඟිල්ලේ දිශාව තමයි ගූර්ණේටයි තියෙන්නේ. මෙහෙම කරපුවම ඇඟිල්ලේ දිශාවම අපිට ඇඟිල්ලේ ගූර්ණේ දිශාව වෙන්නේ. එහෙනම් ගූර්ණේ කියන එකට විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා. නිව්ටන් මීටර් 50ක ගූර්ණේ විශාලත්වය 50. දිශාව අදාළ තරයට ලම්බකෝ තුලට හෝ ඉවතට කියලා පස්සේ මේ පාඩමේදීම කතා කරනවා. ඊළඟමයි ඒ වගේ පොඩි පන්තිවේදී අහපු සමහර රාශිවල අපි තෝරා ගන්න පුළුවන් මේවා දෛශික මේවා අදිශික කියලා. සමහර උසස් පෙළේ අහන වචන තියෙනවා අපිට. රේඛී ගම්‍යතාවය කියන ගුණය. විශාලත්වය වශයෙන් ස්කන්ධේ ප්‍රවේගී ගුණිතය කියලා අපි ගන්න. ප්‍රවේගී දෛශික ස්කන්ධය අදිශය. නමුත් ඔය දින ගුණ වෙලා හැදෙන රේඛී ගම්‍යතාවය කියන ගුණය මතකයේ රඳවා ගන්න දෛශිකය. ඒ වගේම පුතේ මතක තියාගන්න අපිට තවත් හම්බ වෙනවා කෝණික ගම්‍යතාවය කියලා. භ්‍රමණය වෙන වස්තු වලට කතා කරන එක. ඒකෙදි නම් ගන්නේ කෝණික ප්‍රවේගය කියන ගුණය. ස්කන්ධේ නෙවෙයි ගන්නේ අවස්ථිත ගුණය කියන ගුණය. ඔය දෙන්නගේ ගුණිතෙන්
ලැබෙනවා කෝරික් ගම්මිතාවේ දෛශිකයක්. ඒ වගේම තමයි ව්‍යාවර්තනය කියලා ගුරුණෙන් විශේෂ අවස්ථාවක් හම්බ වෙනවා අපිට. බල යුග්මයකින් ඇති කරන්නේ මෙන්න මේ ව්‍යාවර්තනය ඇතන දෛශිකය. ඔයාලා වහනික සුඛානම කරකවනකොට අන්න ලැබෙන ව්‍යාවර්තනය. ටැප් එකෙන් අරිනකොට කරාමේ අන්න ලැබෙන ව්‍යාවර්තනය. මොකද්ද මේ ගුණේ? දෛශිකය. ඔන්න හෙට උදේ මුණ සෝදනකොට ටැප් එක අරිනකොට අන්න උළුවට ගන්නවා. ව්‍යාවර්තනය. දෛශිකය. පාඩියේ ඇවිදගෙන යනවා. හදිසි අපි කරන රාත්‍රියේ ඇවිදිනවා හරි කියලා. තස් ගාලා යන උඩුගිරියේ උඩු අස්සේ. ලැබෙන්නේ මොකද්ද? ආවේගයක්. එන බෝලේ වැරෙන් ගහනවා වැටෙන් පහ. ලැබෙනවා ඇත මොකද්ද? ආවේගය. ආවේගය කියන්නේ බලය කියන දෛශිකය. කාලය කියන ගුණයෙන් ගුණනා ප්‍රමාණාත්මක අගයක් එන්නේ. ආවේගය කියන්නේ. දැන් කෙනෙක් නොහිතන වෙලාවක කන්ට පාරක් ගිහුවොත් අපි ලැබෙන්නේ ආවේගයක් බව ඇත්ත. ඒක භෞතික විද්‍යාව තුළ තමයි ආවේගය ගැන කතා කරන්නේ. මේ යාන්ත්‍රික විද්‍යාව තුළ. හැබැයි මේ ගුණය, මේ භෞතික ගුණය දෛශිකය ලැබෙන්නේ බලේ කාලී ගුණිතින්. එහෙම නැත්නම් ගම්මියතා වෙනසකින් අපි ලැබෙන ආවේගය. ඊටාම කෙටි කාලයකදී ඇති වෙන බලයක් ඇති තමයි ආවේගය කතා කරන්නේ. ඒක දෛශිකයක්. බොහෝ දෛශිකයන් නැහැ. පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තියෙනවා මේ ගුරුත්වාකර්ෂණ ශේෂයක් අපේ පොළොවට. ඕනෑම ස්කන්ධයක් වටා ගුරුත්වාකර්ෂණ ශේෂයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒක පුංචි වුණත් විශාල වුණත් තවත් ස්කන්ධයක් තමාදෙෂ්ට ඇදගැනීමේ හැකියාව අවට විහිදුවගෙන තියෙනවා. කුඩා මකුළු දැලක් ක්‍රියා කරනවා වගේ විශාල මකුළු දැලක් ක්‍රියාගෙන වැඩ කරනවා වගේ අන්න ඒ වගේ කුඩා ස්කන්ධයක් අවට කුඩා ගුරුත්වාකර්ෂණ ශේෂ විශාල ස්කන්ධයකට විශාල ගුරුත්වාකර්ෂණ ශේෂ පවතින පුළුවන්. අරමුණ තව ස්කන්ධයකට බලයක් යොමු කර යාව ඇදගන්න. ඒක තමයි මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ශේෂයක ප්‍රබලතාවයේ මනින්ද අපි භෞතික ගුණයක් කතා කරනවා. ඒක අපි හඳුන්වන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය කියලා. දෛශිකයක්. විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. අපේ පොළොවට තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂයේ දිශාව පෘථිවි කේන්ද්‍රයට යොමු වෙලා තියෙනවා. ඒ වගේ දරුවනි විද්‍යුත් ආරෝපණය තමාවට නිර්මාණය කරගෙන තියෙනවා තවත් ආරෝපණයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් ගුණයක්. ඒක අපි කියන්නේ විද්‍යුත් ශේෂයක් කියලා. ආරෝපණයවට තමාගේ බලපෑම තම ආරෝපණයකට ඇතිකරන්න අර මකුල් දැලකින් සත්තු අල්ලගන්න ව්‍යාප්තියක් තියෙනා වගේ ආරෝපණය අවට යම්කිසි ප්‍රදේශයක් පුරා බලගත වන පරිදි තවත් ආරෝපණයක් මත බලපෑම් කිරීමේ විද්‍යුත් ශේෂයක් ව්‍යාප්ත කරනවා. ඇත්ත මේ ගුණේ ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශය තමයි විද්‍යුත් ශේෂය. අන්න යාගේ ප්‍රබලතාවය මනින්ද පාවිච්චි කරන්නේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය දෛශිකය. උදාරෝපණයකින් නම් ඇති වෙන්නේ. සමහරලාට ඍණාරෝපණයක් නම් මේ ශේෂය ආරෝපණයේ දිශට. ධනාරෝපණයක් නම් ශේෂයේ දිශාව ආරෝපණයේ ඉවතට. එහෙනම් විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කියන විද්‍යුත් ශේෂයේ ප්‍රබලතාවයමයි ගුණය දෛශිකය. ඒ වගේම තමයි චුම්බක ශේෂයක් ආවට. චුම්බකයක් ආවට. එහෙම නැත්නම් චලනය වෙන ආරෝපණයක් ආවට. එහෙම නැත්නම් ධාරාවක් ගමන් කරන සන්නායකයක් ආවට. අන්න නිර්මාණය වෙලා තියෙනවා තවත් චුම්බකයකට. එහෙම නැත්නම් චුම්බකයක් කරවන්න පුළුවන් ද්‍රව්‍යයකට. එහෙම නැත්නම් චලනය වෙන ආරෝපණයකට. එහෙම නැත්නම් සුපිරි සන්නායකයක් වගේ බලපෑමක් ඇති කළ හැකි ගුණයක් නිර්මාණය කරගෙන තියෙනවා. එහෙනම් චුම්බකයක් ආවට වෙන්න පුළුවන්. චලනය වෙන ආරෝපණයක් ආවට වෙන්න පුළුවන්. ධාරාවක් ගෙන කම්බියක් ආවට වෙන්න පුළුවන්. ගොඩනගාගෙන තියෙනවා තවත් චුම්බකයක්
බලපෑමක් ඇති කරන ගුණයක්. එහෙම නැත්නම් චුම්බකයක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන දෙයකට බලපෑමක් ඇති කරන ගුණයක්. එහෙම නැත්නම් ආරෝපණයකට බලපෑමක් ඇති කරන චලනය වෙන ආරෝපණයකට බලපෑමක් ඇති කරන ගුණයක්. අර ඉක්කඩේට නෙවෙයි දුන්නේ. කෙලින් කිව්ව චුම්බකයක් අවට තවත් චලනය වෙන ආරෝපණයක් මත හෝ චුම්බකයක් මත හෝ චුම්බක ගුණ පෙන්වන දෙයක් මතද බලපෑමක් ඇති කරන ගුණයක් ව්‍යාප්ත කරනවා. මකුල් දෙනවා. අන්නේ අපි හඳුන්වන්නේ චුම්බක ශේෂයක් කියලා. දැන් පෘථිවිය ගමු. පෘථිවියට මෙවැනි චුම්බක ශේෂයක් පවත්වාගෙන ඉන්නේ. හැබැයි ඒක ගුරුත්වාකර්ෂණ ශේෂය නෙවෙයි. චුම්බක කැලක් ගත්තොත් චුම්බක කැලක් වලටත් ඕක පවත්වාගෙන තියෙනවා. ඒ වගේ ධාරාව ගෙනියන කම්බියාවට පවත්වාගෙන තියෙනවා. චලනය වෙන ආරෝපණාවට පවත්වාගෙන තියෙනවා. මොනවද චුම්බක ශේෂය? ඒවා පස්සේ ඉගෙන ගන්න වෙන පාඩම් වලදී. ඉතින් ළමයි චුම්බක ශේෂයක ප්‍රබලතාවයේ මනින්ද පාවිච්චි කරන චුම්බක ශ්‍රාවකත්වයේ කියන ගුණය. එයාට විශාලත්වයකුත් තියෙනවා විශාලත්වය. මගේ බර කියනවා. ස්කන්ධයද? නෑ ස්කන්ධ හිතින් ඇති වෙයි. මා මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය. ඒක මේක දෛශිකය. මගේ බර ඔයාලගේ බර පවතිනවා නම් යම් තැනකදී අන්න ක්‍රියාත්මක වෙනවා. බර කියන එකට විශාලත්වයක් ආදිශා දෛශිකය. දෛශිකය. එහෙමනම් ළමයි බර කියන එකයි ස්කන්ධය කියන එකයි එක එක තැන් වලදී යාන්ත්‍රිකය ඉගෙන ගන්න. සමහර තැන් දකින්න අපිට බර විද්‍ය වෙලා හිතා ගන්න බැහැ. ඒවා පස්සේ ඉගෙන ගන්න. ඒතර ළමයි භෞතික විද්‍යාවේදී මේ යාන්ත්‍ර විද්‍යාව තුළ හා වෙනත් පාඩම් වලදී සලකන දෛශික කීපයක් මම සඳහන් කරේ. ඒකට ඔය වගේ සීමිත ප්‍රමාණයක් තමයි දෛශික ඇත්තටම තියෙන්නේ. ඒ අනුව මම නැවතත් සිහි කරන්නම්. චුම්බක ශ්‍රාවකත්වය කියන්නේ දෛශිකය. එතන හැබැයි හමු වෙනවා චුම්බක ශ්‍රාවය කියලා එක්ක සමහරට අහනවා. දෛශිකයක් නෙමෙයි. ඒ වගේම විද්‍යුශේෂ තීව්‍රතාවය දෛශිකය. ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය දෛශිකය. කෝණික ප්‍රවේගය දෛශිකය. කෝණික ත්වරණය දෛශිකය. කෝණික ගම්‍යතාවය කියලා කතා දෛශිකය. කැරගෙන වස්තු සඳහා තමයි විදුලි පංකාපයි කැරගෙන එක තියෙනවා පුතේ. අවස්ථිත පූර්ණය කියලා ගුණයක් තියෙනවා ඒක තුළ. සංඛ්‍යාතය කියලා ගුණයක් ඒක තුළ තියෙනවා විදුලි පංකාපයට. ඒ වගේම ඒක තුළ තියෙන කෝණික ප්‍රවේගය කියලා ගුණයක්. කෝණික ගම්‍යතාවය කියලා ගුණයක්. මෙන්න මේ අතරින් මතක තියාගන්න දෛශික වශයෙන් තෝරාගන්නේ කෝණික ගම්‍යතාවය. කෝණික ත්වරණය. කෝණික ප්‍රවේගය. ඉපමණක් නෙවෙයි ව්‍යාවර්තනය. බලයක ගූර්ණය. ආවේගය. රේඛී ගම්‍යතාවය. මේවා දෛශික. ඉපමණක් නෙවෙයි බලය බර දෛශික. ත්වරණය මන්දනයත් ඒගොල්ලෝ ඉන්න මතක තියාගන්න. දෛශික. එතකොට ඉච්චරයිද? නෑ. ප්‍රවේගය දෛශික. විස්ථාපනය දෛශික. එහෙමනම් තමයි ඔන්නෝය දෛශිකයන් ටික අපිට උසස් පෙළදී ප්‍රබලව මුණ ගැහෙන්නේ. එතකොට විශාලත්වයක් පමණක් තියෙන දේවල් මම කතා කරා. ස්කන්ධය, කාලය, පරිමාණ, ඝනත්වය, සංඛ්‍යාතය, කාර්යය, පීඩනය මේවයි තියෙන්නේ මොනවාට? ශක්තිය, ජවය, ක්ෂමතාවය කියන්නේ. මේවයි තියෙන්නේ මොනවාද? අදිශ රාශිය සම විශාලත්වයක් පමණයි තියෙන්නේ. ඒතකොට තමයි මේ රාශිය අතර එකම වර්ගයේ රාශි තියෙනවා. විෂම රාශි තියෙනවා. දෛශික අදිශ වගේ අපි අදිශ රාශි ගොන්නක් ගමු. එකම જાතියේ අපිට අදිශත් හම්බ වෙනවා. විෂම අසමාන ಜಾති රාශි අදිශයත් හම්බ වෙනවා. දැන් ස්කන්ධය දැන් මෙතන ගත්තොත් මගේ ස්කන්ධය, දේශික ස්කන්ධය, පිළෑල ස්කන්ධය මේවා සජාතිය. සජාතිය අදිශ රාශි
ඔහි එකතු කරලා දාන්න පුළුවන්. මගේ ස්කන්ධය ගත්තොත් කිලෝග්‍රෑම් 72යි. මේ ඩෙස් එකක් තියෙනවා මෙතන. එයාගේ ස්කන්ධය ගත්තොත් කිලෝග්‍රෑම් 28යි. මෙයක් තියෙනවා කිලෝග්‍රෑම් 10යි. ඔය ටික එකතු කරන්න පුළුවන්. 110ක් වගේ අගයක් එන්නේ. සජාති අධිශාසි පහසෙන් එකතු කරන්න පුළුවන්. ආරෝපණය ගන්න අධිශය එකතු කරන්න. ඒක සජාති ආරෝපණ ටික එකතු කරලා එකතු කරන්න පුළුවන්. දානෙම තියෙන්න පුළුවන්, පිනේම තියෙන්න පුළුවන්, මේක එකතු කරන්න පුළුවන්. දරුවනේ ඒ වගේම හැබැයි විජාතිය අධිශාස්ත්‍රයක් එහෙම එකතු කරන්න බෑ. දැන් ස්කන්ධයකට කාලයක් එකතු කරන්න බෑ. දැන් උදාහරණයක් මගේ වයස අවුරුදු 52යි. ස්කන්ධය 72යි. ඔය දින එකතු කරලා මගේ මෙච්චරයි අගේ කියලා එහෙම කියන්න බෑ. අදිශ රාශි දෙකක් එකතු කරන්න බෑ ಗುಣ කරන්න. ಗುಣ කරන අවස්ථාවකවත් එකතු කිරීමේ අවස්ථාවක් ගන්න බෑ. ඒ වගේම තමයි මේ අදිශ රාශීන් වල සමහරක් රාශීන් වලට ධන ඍණ දාන අවස්ථා එනවා. යම්කිසි සම්මත ප්‍රමාණයක් සලකලා ඊට වඩා වැඩි ඒවා ධන වශයෙන් ඊට වඩා අඩු ඒවා ඍණ වශයෙන් තෝරන්න ඉඩ දෙනවා. දැන් හිතන්න දැන් අයිස් දිවෙන උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි. යම්කිසි තත්ත්වයක් දිවෙන උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි. ඊට වඩා වැඩි උෂ්ණත්වය සෙල්සියස් ධන උෂ්ණත්වය කියලා කියනවා. ඊට වඩා අඩු උෂ්ණත්වය ඍණ උෂ්ණත්වය කියලා කියනවා. දැන් මම මේ ඉන්න පරිසරයේ උෂ්ණත්වය වල නැල්ල බැලුවොත් සෙල්සියස් 28ක් විතර. ධන උෂ්ණත්වය අයිතිය උෂ්ණත්වයට වඩා වැඩිනේ. නමුත් මගේ ඇඟාශයේ ආමාශයත් උෂ්ණත්වය බැලුවම සෙල්සියස් 37යි. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ ධන උෂ්ණත්වය. සීතලට ගිහිල්ලා අත දාන අනේ උෂ්ණත්වයේ නිකමට හොයන්න ගියොත් ඍණ 15යි. ඇයි? අයිස් දිවේ උෂ්ණත්වයට වඩා අඩුයි. එතන මේ උෂ්ණත්වයේ අධිශය යම් සම්මතාවයකට වඩා වැඩි වදන අඩු ඍණ වශයෙන් තියෙනවා. ඒ හැසිරීම රටාවන් වෙනත් ගුණයන් ඇති කරන රටාවන් සමහරට අධිශාසිත ධන ඍණ වැටෙන අවස්ථා තියෙනවා. දැන් ගුරුත්වාකර්ෂණ විභවය කියන එක අනන්තයේ බිඳුවයි. පොළොව ආශ්‍රයේ ඍණයි. විද්‍යුත් ආරෝපණ ගත්තා. සමහර වෙලාවට ආරෝපණ නැහැ බිඳුවයි. සමහර වෙලාවට ධන ආරෝපණ තියෙනවා කියනවා. ප්‍රෝටෝන ධන ආරෝපණයි නේ. සමහර වෙලාවට ඍණාත්මකයක් කියනවා. ඉලෙක්ට්‍රෝන ඍණයි. දැන් සමහර අදිශ වලට ඍණ තියෙනවා. දැන් කාලේ ඍණ වෙන්නේ නැහැ. කාලය ගැන කතා කරනකොට ඍණ ගැන කතා කරන්නේ ධන වශයෙන් කාලය විතරයි ගන්න. මගේ වයස ඍණ 52යි අවුරුදු කියලා කියනවාද? එහෙනම් හිතන්න වෙනවා ඉපදීම අවස්ථාව සම්මත අවස්ථාවක්. ඍණ නම් ඊට පෙර ඉපදීමට පෙර ආත්මික මෙච්චර කාලයක් වගේ අදහසක්. නම් කාලය ඍණ ගන්නෑ. ස්කන්ධේ දැන්ට ඍණ ගන්නෑ. මොකද කවුරු හරි කෙනෙක් ඍණ ස්කන්ධය කියන කොටේ හොයාගත්ත මොනවා හරි ක්‍රමයකින්. ඒ ළමයි ධන ආරෝපණ තියෙනවා ඍණ ආරෝපණ තියෙනවා. චුම්බකයන් උත්තරදෙව තියෙන දක්ෂිණ දෙව තියෙනවා. ස්කන්ධය ගත්තම අරකට බලන්න චුම්බක වලට බලපෑම් ඇති කරන ශේෂ්ඨ තියෙනවා. විද්‍යුත් ආරෝපණ වලට බලපෑම් ඇති කරන ශේෂ්ඨ තියෙනවා. ස්කන්ධ වලට බලපෑම් ඇති කරන ශේෂ්ඨ තියෙනවා. හැබැයි ඍණ ස්කන්ධයක් ගැන අහන්නේ නැහැ. යම් විදිහකින් ඍණ ස්කන්ධයක් මතුනු හොයාගත්තොත් බොහෝ වැඩ ගන්න පුළුවන්. මම නිකන් ගන්න වැඩක් ගැන කියන්නේ. හෑන්ඩ්රෝනයක් වගේ එක සාකුවේ දෙයක් වත්තම ඔයාලට අහසේ පාවෙවි. කොහොමද ඍණ ස්කන්ධය වැඩි? හොයාගත්තොත්. නමුත් අපි කතා කරන්නේ ධන ස්කන්ධ ගැන විතරයි. එහෙම නම් ළමයි ඒවා සමහරක් අදිශ වලට ඒකට ඍණ නැහැ. ධන වශයෙන්මයි පාවිච්චි කරන්නේ. සමහරක් ඒවට ඍණ පාවිච්චි නැහැ. ඒ පොඩ ඔළුවේ තියාගන්න. ඒ වගේම මම කිව්වා මොකද්ද? සජාති අදිශයෙන් එකතු කරන්න පුළුවන්. සජාති නොවන අදිශයෙන් එකට කලක් කරලා එකතු කරන්න බෑ. ඊළඟ ළමයි අපිට ගන්න තියෙන දෛශික රාශි. එතන ළමයි දෛශික රාශි ගත්තම විශාලත්වයක් තියෙනවා දන්නවනේ.
දිශාවකුත් තියෙනවා. ඇඟෙම එනවනේ. ඔව්. ඉගෙන ගත්තාම මතකයි තියෙනවා. ළමයි මේකෙදි සජාතීය දෛශික එකතු කිරීම කරන්න ඕන. සජාතීය දෛශික එකතු කරන්න පුළුවන්. අඩු කිරීමක් කියන එක මම පෙන්නනවා එකතු කරනවා කියලා. නම් අඩු කිරීම කරනවා දැන් අදිශයන් අඩු කරන්න පුළුවන් සජාතීය. ඒ වගේ සජාතීය දෛශික එකතු කරන්න පුළුවන්. අඩු කිරීමක් වෙනකොටත් අපි ඒක එකතු කිරීමක් වශයෙන් සලකා ගන්න පුළුවන්. පුතා හැබැයි දෛශිකයන් සජාතීය දෛශිකයන් දැන් ප්‍රවේගයකට ප්‍රවේගයක් සජාතීය එකතු කරන්න පුළුවන්. විස්ථාපනයකට විස්ථාපනයක් සජාතීයයි එකතු කරන්න පුළුවන්. බලයකට බලයක් සජාතීය එකතු කරන්න පුළුවන්. බලයකට ප්‍රවේගයක් එකතු කරන්න පුළුවන් නෑ. බෑ. ඇයි? සජාතීය නේ. එහෙම ළමයි. සජාතීය දෛශිකයන් එකතු කරන්න පුළුවන්. හැබැයි අර අදිශයන් වගේ නෑ එකතු කරන්න බෑ. අර දිශාව කියන ගුණේ ඇමිල්ලා තියෙන නිසා අපිට ඕනි විදිහට සජාතීය දෛශික එකතු කරන්න බෑ. විජාතීය නම් කොහොමද එකතු කරන්න බෑනේ දෛශික වල. සජාතීය එකතු කරන්න පුළුවන්. හැබැයි අර ප්‍රශ්නේ නැහැ. දිශා පැතිලා තියෙන නිසා අපිට උන් විදිහට එකතු කරන්න බෑ. දැන් ළමයි මෙන්න මේ දෛශිකයන් එකතු කිරීම යම් කිසි ක්‍රමවේදයකට අනුව කරන්න පුළුවන්. අන්නේ සඳහා අපේ දෛශිකයා යම් කිසි ආකාරයකට නිර්මාණය කර ගන්න ඕනේ. දැන් විස්ථාපනයකින් දෛශිකය හිතන්නකෝ. මේ ගණිතමය කටයුතු වලදී මේ විස්ථාපනය නිකම් අඹනවා වගේ වැඩක් කරනවා. ශල්ල රේඛා ඛණ්ඩයකට ඒක තැලි කරනවා. ඒ කියන්නේ දෛශිකය ශල්ල රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරන්න පුළුවන්. මේ බලන්න. දැන් ඔයාලා මේක ඇඟීම තියෙන හැට. මේ ගල් හැටයක්. ඇදගෙන යනවා. ඇදගෙන යන්න කෙනෙක් දෙනවා නිව්ටන් 100ක බලයක්. නිව්ටන් 10ක බලයක් තියෙනවා. නිව්ටන් 10 බලය කියන්නේ මොකක්ද? දෛශිකය. දිශාව පෙන්නන්න දීලා දිනවා ඔයාලා. මම ළමයි මේ කියන දෛශිකය නිර්මාණය කළා තියෙනවා මොකකින්ද? සරල රේඛා ඛණ්ඩය. පොඩි පන්තියකවත් ඔයාලා දාලා තියෙනවා ළමයි නිව්ටන් 10ක ගලක් අදිනවා කියලා උන්නමලා උම දානවද? නෑ ලණුවක් ගැට ගහයි අදින්න කියලා. බලේ යොදන කොහොමද දිනවද? නෑ. සරල රේඛා ඛණ්ඩයකින් තමයි ලකුණු. මෙන්න මේ ආකාරයට. ඇඟිල්ල තියෙනවානේ. එහෙනම් දෛශිකයේ කියන කබල සරල රේඛා ඛණ්ඩයකින්. හැබැයි මේ සරල රේඛා ඛණ්ඩය ගැන ඔළුවේ මනාකොට දැනගත් අදහසක් තියෙනවා. ඒ දිශා පෙන්වන කොස්ස ඊශකින් පෙන්ලා තියෙනවා. රේඛාව මත. ඒ වගේම බලයේ විශාලත්වය රේඛාවේ දිගට සමාන සහෝ සමානුපාතික වෙන්නේ. මොකක් සමාන හෝ සමානුපාතික? ඇත්තටම ඔළුවේ තියෙන්න ඕනි බලයේ විශාලත්වය 10යි නම් රේඛාවේ දිග 10ක් මොනවද ඒකක වෙන්නේ. එහෙනම් මම උසස් පෙළදී යම් දෛශික රාශියක් සඳහා සරල රේඛා ඛණ්ඩය අඳිනවද ඔළුවේදී දැනෙන්න ඕනේ මේ රේඛාවේ දිග දෛශිකයේ විශාලත්වයට සමානයි. දිශාව ඒ හිසින් දක්වන ඇත. එහෙනම් බලන්න නිකම්ම රේඛා කැලලක් ඇඳුත් 40යි ms එක කියලා අපිට දීලා තියෙනවා ප්‍රවේගය 40 ms එක. අන්න මම යා ලකුණු කරන්න 40ක් දිග රේඛාවක්.
ඇඳලා තියෙනවා. හිතේ හැබැයි 40 තියෙනවා. අවශ්‍ය විට 40 නැල්ලක් ගන්න අවස්ථා තියෙනවා. නමුත් මේක දෛශිකයක් නෙවෙයි. ඇයි? දිශා පෙන්නලා දීලා නේ. දිශා පෙන්නලා දෙන්න අනිවාර්යෙන් ශල රේඛා ඛණ්ඩයේ ඉස්සෝස්සිය. ඒ වගේම ළමයි මේ දෛශිකයක අපි දැන් කියන දෛශිකයක්. උදේට බලන්න. මේක දෛශිකයක් කියලා දැනගන්න අපූර්ව දේවල් කරනවා. මෙහෙම යකින් ගන්නවා. මැෂ් කරලා ළමයි නෙගිදී hina වෙන්නේ නැති. ඇයි? ඒ අයට හොඳට ගැඹුරට මේක උගන්වනවා. එහෙම නැත්නම් මේ අකුර වැඩිපුර කළු කරලා තියෙන අවස්ථා තියෙන පොත්පත්වල. මේ පෙන්නලා දීලා තියෙන දෛශිකයක් කියන්නේ. ඉතින් ළමයි සාමාන්‍ය දෛශිකයක් මේ වගේ ලකුණු කරුවොත් එයාගේ මේක තුන සංගවලා තියෙනවා විශාලත්වයේ තියෙනවා දිශාත්වයේ කියන අදහස. මේ අපි තුන් බලයේ විශාලත්වයේ 10 නිව්ටන්. එතකොට මේවා එක ඇලිනේ. දිශාව මේක කියලා හිතන්න. එහෙනම් ළමයි මෙන්න මේ විදිහට දැම්මා විශාලත්වය උනා මෙහෙම දාන්න. මාපාංක ලකුණ. මොකද? මාපාංක ලකුණ. ඒක ලැබෙන උත්තරේ කීයද? එහෙනම් ළමයි මෙහෙම දාලා තියෙනවා නම් කොහේ හරි බය වෙන්න එපා. මෙයාගේ විශාලත්වයේ පමණක් ගන්න. එයා දා රේඛාවේ දිග සමාන එක දාන්න පුළුවන්. එතන මේක සමහර වෙලාවට කටි මෙහෙම දාන්න. නිකම් පාට ගන්න නැතුව ඉග ගන්නට දාන්න පුළුවන්. විශාලත්වය විතරක්. ඊළඟට ඒවා ලොකුවට ඔයාලා දැනගන්න ඕනේ. ඊළඟ ළමයි මෙහෙම දාන්නත් පුළුවන් මේ කියන දෛශිකේනේ. දැන් මේ නැගෙනහිර දිශාවට නිව්ටන් 10ක යොදන බලය කියන එක මම මෙහෙම දාන්න පුළුවන්. හැබැයි මේකින් අර දිශාව මෙහෙට කියලා වචනෙන් දුන්නේ නැත්තම් දන්නේ නැහැ. ඉතින් මෙයාව පෙන්නලා දෙන්න පුළුවන් සල රේඛා ඛණ්ඩයේ අන්න දිශාව PQ කියලා ගන්න. මොකද එන්න පුළුවන්. එහෙනම් ළමයි F කියන දෛශිකය සමානයි PQ කියලා මෙහෙම දැම්මට වැරද්දක් නැහැ. අපි 10 වෙනි විශාලත්වය එහෙනම් ඊට පස්සේ උනා දෙන F විශාලත්වය 10. එහෙම නැත්නම් නිව්ටන්. එහෙම නැත්නම් PQ කියලා හොම දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම දාන්න. ඉතින් මේ භෞතික විද්‍යාව තුළ ගණන් ගන්නකොට මේ ආකාරවලට දාලා තියෙනවා. ඒකම පොඩ්ඩක් දැනගන්න ඕනි. මේක මේ විදිහට තමයි තියෙන්නේ කියලා. මේ දෛශික හරවන ගිරා දේවල් තියෙන භෞතික විද්‍යාව තුළ නම් මේ ගැන ගොඩ කතා කරන්නේ ගණිතය තුළදී. විශේෂ පෙළ මැස් විශේෂාරව හදාන ළමයිට දෛශික කියන සෑහෙන දවසක් ගොඩ දේවල් ගන්න. එහෙම ළමයි මෙන්න දෛශිකන ස්වභාවය. අපි දැන් ඉගෙන ගත්තා මම සතහනක් දෙනවා වය වෙන්න එපා. කාරණා ඉස්සෙල්ලා ඔයාලා සතහන දෙනකොට මේ දෙනදී හරිද කියලා හරි දැනගන්න ඇඟේ ටිකක් දැනගන්න ඕනේ. ඒක ඇර තමයි මම මේ කියන්නේ. එතකොට මේ දෛශිකයේ කියන එකට මේ දිශාවක් පැටලලා තියෙන නිසා සජාතීය දෛශිකවත් අර මේ එකතු කරගන්න අමාරුයි කියවනේ. ඒක නිසා තමයි මම මේ සරල රේඛා ඛණ්ඩය ගන්න කියලා නිරූපණය කරන්නේ. එහෙනම් යම් දෛශිකයක් තියලා මෙතන රින් ලකුණක් දාලා. රින් ආරෝපණ තියෙනවා දිශවල. එහෙම තියනවා. අනේ වගේ දෛශික වලක් කවුරු හරි රින් තියනවා කියලා කිව්වා. අපිට මේ ඉස්සෙල්ලා අපේ ඇද දෛශිකෙ මෙහෙට තිබුණේ. PQ කියලා තුනම දාලා. 10 විශාලත්වය කියලා තිබුණා. ඒ විශාලත්වය කියලා තුනේ 10. දැන් මේ රේඛා ඛණ්ඩයේ දිග උඩ විදින වැඩ කරනවා 10. දැන් මේ ඍණ කියන එකේ අදහස එම දිශාවට නෙවෙයි විරුද්ධ දිශාවට කියන්නේ F සමානයි PQ. F කියන එක PQ නම් ඉස්සෙල්ලා මම දාපු එක නැවත මතක් කරගන්න. F සමානයි PQ. ඍණ F සමානයි PQ නෙවෙයි මම ආපහු දැම්ම ඉස්සෙල්ලා නේද F සමානයි PQ.
මෙහෙම තිබ්බනේ. දැන් මම මෙතන රින් ලක්නක් දානවා රිනේ. රිනේ කියන්නේ කවුද? එහෙනම් මේ පැත්ත රිනේ වැඩි වෙනවා. මට තේරෙන විදිහට මම මේ කියන්නේ. මේ රින අයින් කරමු. අකුණු මාස් කරන්න. QP. එහෙනම් රිනේ කියන්නේ. F නෙමෙයි F තිබුණ දිශාව නෙමෙයි විරුද්ධ දිශාව නෙමෙයි P ශිට Q ට නෙමෙයි Q ශිට P ට. රින දිශාව කුරුතේ මාර්ක් කරා. එහෙනම් තමයි ඒක අදහස මෙතන මම නේද පේන නැති වාට බෝඩ් එක මේ බලන්න රිනේෆ් නම් ඒ වෙලාවේ විරුද්ධ දිශාවට Q ශිට ළමයි රිනේෆ් කියන දැයිස්කයක් ගත්තොත් ඒක අදහස F දිශාව නෙවෙයි විරුද්ධ දිශාවට. බෝලයක් සම්බන්ධව කතා කරනකොට ඒගොල්ලෝ දාලා තියෙන මේ පැත්තට ඍණ 10යි මිශ්‍රණය කියලා. මේක අදහස මොකක්ද? මොකද අදහස? මේකේ අදහස පහළ දිශාවට නෙවෙයි එයාගේ ප්‍රවේගය ඉහළ දිශාවට. පැහැදිලිද? එහෙනම් දෛශිකයකට ඍණ ලකුණක් ඉදිරියෙන් අදහස් වෙන්නේ මොකද්ද? එම දිශාවට නම විරුද්ධ දිශාවට. කෙනෙක් මේකෙන් ඇවිල්ලා හිනවා මට. මං කියනවා සමාවෙන්න. ඔයා ඔය යදපු දෛශිකයේ ඍණේ කියලා දාගන්නකො. එයා ගැහුවොත් මොකද වෙන්නේ? එයාට වේගෙන් තමාට යනගන්න සිද්ධ වෙනවා. එහෙනම් දෛශිකයක ඍණ ඉදීමින් අදහස් වෙන්නේ එම දිශාවට නොව ප්‍රතිවිරුද්ධ දිශාවට කියනවා. දැන් මේ බලන්න. මේ පැත්තට බලයක් කියනවා. ඍණ 10යි නිව්ටන් කියලා මට මෙහෙට දාන්න. මේ වස්තුව හැබැයි බඩේ දාලා තියෙන්නේ ඍණ 10යි. මේ පැත්ත දාලා තියෙනවා 20ක්. දැන් මේ ඍණ කියන්නේ අඩු කරන්න කියන එක. නෑනේ දරුවනේ. මේ ඍණ කියන්නේ මොකද්ද? මේ පැත්තට 20යි. ඒක එහෙමම දානනේ. මෙයාගේ අදහස මොකක්ද? මේ පැත්තට 10යි. කොහොමද වැඩි? දැන් හිතන්නකෝ ඔයා නිකන්. මේක තේරුම් නැති ළමෙක් ඉන්නවා නම් එහෙමනේ. මෙහෙට ගියකින් හදිනවද? ඍණ 10කින් හදිනවා. රුපිදිලා දිනේ එහෙමනේ. මෙහෙට ගියකින් යන්නවද? දකුණට. ධන 20කින් හදිනවා. දැන් ඍණ කියන එක දන්නේ නැත්නම් දෙන්න දෙපැත්තට හදියි. එහෙම නේද? ඍණ කියන දෛශිකයක් මේ යොදන්න කියලා තියෙන්නේ කියලා අදහස් කරනවා මම මොකද කරන්නේ? මෙයාට ගන්නවා අකුලයි. තල්ලු කරයි මෙහෙට. අරය 20කින් මෙහෙට අදී මෙයා 10කින් මෙහෙට තල්ලු කරයි. ඒ වෙලාවේ දෙපැත්තට ඇදින්නේ නෑ එක පැත්තකට. එහෙනම් දෛශික වලට ඍණ ලකුණක් දානවා පොඩක් අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ දෛශික අඩු කිරීමක් ඉදීමක් නෑ ඇත්තට. ඒක මොකද වෙන්නේ? මේක කෙනෙක් ලියන්නේ කිව්වොත් 20 ඍණ 10 කියලා. හරියයි. මෙයා මෙහෙට මෙයා මෙහෙට. අර දිශාවක් කියන එක ඇමිනිච්ච නිසා 20න් 10ක් අඩු කරන්න බෑ. අර ඍණ තිබුණොත් අපි කරන්නේ මේක මෙහෙට ඇත්ත. ඍණ තියනවා කියන්නේ දිශා මාරු කරලා එකතු වීමක් නෙමෙයි. අර එකතු කරපු නිශානෙ එක පැත්තට අරගෙන. අදිශය ඍණ වගේ නෙමෙයි නේද? දෛශිකේක ඍණ. දැන් පැහැදිලිද? එහෙමනම් ඔන්න ඒ කාරණා ටික දෛශික වලින් අපිට යාන්ත්‍ර විද්‍යාවට වැදගත් වෙනවා. පැහැදිලි මං කියන්නේ. මේ කාරණා ටික යාන්ත්‍ර විද්‍යාවේ යත්තේ දෛශික වලට වැදගත් වෙනවා. විශාලත්වය දෛශිකයන් ජ්‍යාමිතිකව නිරූපණය කිරීම. ඒකෙදි තව දෙයක් කියන්න ඕනේ. දැන් නිව්ටන් 1000ක වගේ බලයක් මම රේඛාවකින් නිර්මාණය කරන පොතේ සෙන්ටිමීටර් 1000ක් දිග රේඛාවක් අඳින්නද? තල රේඛාවක් නේ පොත නැති. ඒ වගේ අවස්ථාවක් 10000ක් නිව්ටන් නැවක් වගේ අදින්න නිව්ටන් ලක්ෂයක් වගේ. ඒ ලක්ෂය දිග රේඛාවක් නෙමෙයි බෑ. අන්නේ මේ අවස්ථාවක යක් පරිමාණයක් තෝරලා තමයි අපි රේඛාව සලකන්නේ. මම නිව්ටන් 1000ක බලයක් ලකුණු කරගන්න ඕන නම් සරල රේඛාවක මම කියනවා නිව්ටන් 100ක් සෙන්ටිමීටරයක දිගකින් පරිමාණය තෝරා නිව්ටන් 1000
සරල රේඛා ඛණ්ඩයකින් ලකුණු කරනවා. නිව්ටන් 100 සෙන්ටිමීටර එකයි. එහෙනම් නිව්ටන් 1000 කියන්නේ සෙන්ටිමීටර කීයක්ද? 10ක් නේ රේඛාව. සමහර තැන් එනවා නිව්ටන් ලක්ෂ 2 ලක්ෂ 3 වගේ. අන්න ඒ වෙලාවේ මම ගන්නවා. නිව්ටන් 10000 සෙන්ටිමීටරයක්. එහෙම නැත්නම් නිව්ටන් 50000 සෙන්ටිමීටරයක්. ඊට පස්සේ පරිමාණය තෝරලා හිතේ තියෙන පුළුවන් සමහරවිට ওই පරිමාණයම තෝරලා අඳින අවස්ථා තියෙනවා. ප්‍රැක්ටිකල් වලදී එහෙම පාවිච්චි කරනවා. ඒක ළමයි පුටි සටහනක් සඳහන් කරගන්න. ලියන්න. දෛශික හා අදිශ රාශිය. ඔව්. පැහැදිලිව පොඩ්ඩක් සටහන වෙයි වීඩියෝ කියලා ඔක පොඩ්ඩක් බලන්න. භෞතික රාශීන් කාණ්ඩ දෙකකට වෙන් කළ හැකියි. යම් රාශියකට විශාලත්වයක් හා දිශාවක් පවතිනවා. එවැනි භෞතික රාශීන් දෛශික රාශීන් ලෙස හඳුන්වයි. උදාහරණ විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, බලය, ආවේගය, රේඛී ගම්‍යතාවය, බලයක ගූර්ණය, ව්‍යාවර්තනය, බල යුග්මයක ගූර්ණය කියන එක ව්‍යාවර්තනය, බර, කෝණික ප්‍රවේගය, කෝණික ගම්‍යතාවය, කෝණික ත්වරණය, ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව, විද්‍යුත් ශේෂ තීව්‍රතාව, තමයි ශේෂ තීව්‍රතාව කියන්නේ. ශේෂ තීව්‍රතාව, චුම්බක ශ්‍රාව ඝනත්වය ආදි රාශි සැලකිය හැකියි. ප්‍රථමයෙන් මම පොඩක් සඳහන් කරන්න ඕනි මෙන්න මේක චුට්ටක් දෛශික අදිශ භාවය ගැන සැකේන අවස්ථා තියෙනවා. දැන් විදුලි ධාරාව තියෙනවානේ. ඕක දෛශිකයක් නෙමෙයි අදිශයක්. අපි හිතුව මේ කම්බිය දිගේ විදුලි යනවා. අල්ලන්න යන්න එපා මම මේ කිව්ව පළියට. ගෙදර කම්බියක විදුලි ෆෑනක විදුලි යනවා. ඔය කම්බිය මෙහින් ඇල්ලුවොත් පොළොවේ කකුල් දෙක හොඳට තියාගෙන තෙත පොළොවක ඇල්ලුවොත් මොනවා වෙන්නේ? මෙහිම කරන්ට් එක වැටෙනා කියන්නේ ඉස්ලා නැහැ. සමහර විට. ඒ කියන්නේ මෙහෙට විදුලි එනවා. මේ පැත්තෙන් ඇල්ලුවා. එහෙට ඇවිල්ලා පොළොවට යනවා. මෙහින් ඇල්ලුවා. ඒත් යනවා. මෙහින් ඇල්ලුවා යනවා. එක පැත්තකින් විදුලි අනිත් පැත්තෙන් කල්ලා මෙහින් ඇල්ලුවා. ඒත් යනවා. හැම දිශාවටම යනවා. එවනම් ළමයි විදුලිය අදිශයක් විදුලි ධාරාව. නමුත් මේක දෛශිකව සලකන අවස්ථා තියෙනවා. නැද්ද? ඔයාලා උළෙල් පන්ති විද්‍යාව ඉගෙන ගන්නකොට. රෙවින්ගේ වමත් නීතියේදී ඇඟිලි තුන ලම්බකුළු තියලා මතක් කරන්න විද්‍යාව. මේ ධාරාවේ දිශාවට කියලා ගන්නවනේ. ඒක දෛශිකයක් නෙවෙයි. දෛශික ගුණයක් අරගන්නවා සමහර අවස්ථාවල. හොඳට හිතන්න. ළමයි ඔයගේ වර්ගඵලයේ තියෙනව නෙමෙයි. ඒක දෛශිකයක් වශයෙන් සලකන අවස්ථාවක් වෙනවා. වර්ගඵලයේ විභේදනය කරලා මේ පැත්තට වර්ගඵලෙ විචාර වර්ගඵලෙ විචරයි කියලා ගන්න අවස්ථා තියෙනවා.
ඒ වගේ පිටු වර්ගපණේ දෛශිකයක් වශයෙන් ගන්නවා. විභේදනය කරලා ගන්නවා ඒක අවස්ථාව. ඉතින් සමහරක් ගුණ ඒ අවස්ථාවේදී දෛශික වශයෙන් සලකන තැන් තියෙනවා. අමතක කරගන්න එපා. එමනම් ළමයි ඔය මා කියපු දෛශික ටික තියෙනවා. එතන ලියන්න පුතාලා ඊළඟට අදිශ රාශිය විශාලත්වයක් පමණක් ඇති රාශිය මෙහිදී අදිශයන් ලෙස සලකයි. විශාලත්වයක් පමණක් ඇති රාශිය මෙහිදී අදිශයන් ලෙස සලකයි. උදාහරණ කාලය, දුර, වේගය, කාර්යය, ශක්තිමනි ශක්ති ප්‍රමාණයක් මන ගැනීමට ගන්න කාර්යය, ක්ෂමතාවය, පීඩනය, ඝනත්වය, සංඛ්‍යාතය, ඒ වගේ පරිමාව වැනි රාශීන් අදිශ වේ. එතන ලියන්න යටින් අදිශ රාශීන් සම්බන්ධව විශාලත්වයක් පමණක් ඇති මෙම රාශී බොහෝමයක් ධන වේ. ධන වශයෙන් සලකයි. බොහෝමයක් ධන වශයෙන් සලකයි. පරාතුල ස්කන්ධය, කමා, කාලය, කමා, සංඛ්‍යාතය, කමා, දුර, කමා, වේගය ආදී. නමුත් සමහර රාශීන් සඳහා ඍණ යොදන අවස්ථා ඇත. උදාහරණ ආරෝපණය, උෂ්ණත්වය, විභවයන් ආදී. මෙහිදී සම්මතාගීකින් එක් පැත්තක් ධන වශයෙන්ද තවත් පැත්තක් ඍණ වශයෙන්ද සලකයි. ඒ අනුව ධන සෙල්සියස් උෂ්ණත්වද ඍණ සෙල්සියස් උෂ්ණත්වද ගන්න ලැබේ. පෙන්වන්නා වූ ගුණයන් අනුවද ධන ඍණ වශයෙන් තෝරයි. උදාහරණ ධනාරෝපණ, ඍණාරෝපණ ආදී. එතන පොඩක් ස්ටා එකක් දාලා ලියන්න. සජාතීය අදිශයන් විජීව එකතු කළ හැකියි. ඒ කියන්නේ ඒකේ පොඩක් ආයශීහි කරගන්න ඒක ඔහේ එකතු කරලා දාන්න පුළුවන්. ඒකේදී අර දැන් ධන ඍණේම එන අවස්ථාවල කෙලිම එකතු කරනකොට කැපිලා යනවා. දැන් උදාහරණයක් කූලුම් ධන 6ක ආරෝපණයකට එකතු කරනවා සජාතීය කූලුම් ඍණ 3ක ආරෝපණය. උත්තරේ දැන් තුනයි. අන්නේ වගේ. ඒක එතන අදහස් කරන්නේ ධන ඍණ තිබුණ ප්‍රශ්නයක් නෑ. අර එකතු කිරීම වලදී සාමාන්‍ය පරිදි කරන්න පුළුවන්. ඒකට සජාතීය දෛශික සජාතීය අදිශ එකතු කරන්න පුළුවන්. ඒ වගේම
විජාතීය අදිශ දෙකක් එකතු කරන්න බෑ. දැන් මේදී විජාතීය අදිශයන් එකතු කළ නැහැ. උදාහරණ දුරකට උෂ්ණත්වයක් එකතු නොකරයි. පොඩි දෙයක් දැනගන්න ඕනේ. අදිශ ගුණ කරන්න පුළුවන්, බෙදන්න එහෙම පුළුවන්. එකතු කිරීමේ තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඊළඟ ළමයි ඒකොස්සේ ඊළඟට දෛශික ඔස්සට යනවා. අපි ලියා ගන්න දෛශික. විශාලත්වයක් හා දිශාවකින් සමන්විත වේ. විශාලත්වයක් හා දිශාවකින් සමන්විත වේ. විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. මෙහිදී සජාතීය දෛශික ආකලනය කළ හැක. එකතු කළ හැක කියන අදහස. සජාතීය දෛශික ආකලනය කළ හැක. නමුත් අදිශයන්ෙන් දෛශිකයන් එකතු කළ නොහැක. හේතුව උගන්නත් හේතුව දිශාවක් දෛශිකයකට පවතින බැවින්. දෛශික සම්බන්ධව කටයුතු කිරීමේදී පහසු තකා දෛශිකයක් ජ්‍යාමිතිකව ශල්ල රේඛා ඛණ්ඩයකින් නිරූපණය කර ගනිමු. ඒ විශාලත්වය රේඛා ඛණ්ඩයේ දිගින්ද දිශාව ඒ හිසකින්ද දක්වයි. දෛශිකයන් 10 නිව්ටන් විශාලත්වයක් ඇති බලයක් දැස් සලකමු. දෛශිකයක් 10 නිව්ටන් විශාලත්වයක් ඇති බලයක් කියලා සලකමු. බලයකේ සලකමු. මෙන්න ජ්‍යාමිතිකව නිරූපණය කර සංකේතාත්මකව දක්වන ආකාර සලකා බලමු. හොඳයි. පොඩි බලාගන්න දරුවනේ. මම කියන්නේ යන්නේ 10 නිව්ටන් නේ. ළමයි වුණා මේක ගල් කැටයක් අදින්න යන බලයක් කිව්වොත් ඔහොම දාන්නේ. ළමයි නැගිනේ පැත්තට යොදන්නේ කියලා හිතන්නකෝ. මම එතකොට මේ එක් කියන එක තමයි මේ 10 නිව්ටන් කියලා කිව්වේ විශාලත්වය. එහෙනම් මම මේක දාන්න F. එහෙම දියන්න 10යි නිව්ටන් නැත්නම් සමාන F. දෛශිකය කියලා. දෛශිකය දක්වන්න පුළුවන් මේ විදිහට. යටින් උඩින් ඉර දාන්න පුළුවන්. කළු කරලා අකුර ලියන්න පුළුවන් දෛශිකය නිසා. එහෙනම් එක් කියන්නේ දෛශිකයක්. මේකම ලකුණු කරන්න පුළුවන් ශාල රේඛා ඛණ්ඩයක. P Q.
ඒකට ඔයාලා මම හිසින් පෙන්නන්නේ කොච්චරද? ඔව් දිශාව. මේ රේඛා දිගින් පෙන්නන්නේ මොකද්ද? විශාලත්වය. එහෙමනම් ළමයි PQ මේ විදිහට දාන්න පුළුවන් F කියන දෛශිකය. හොඳයි. ඊළඟ ලියන්න. දෛශිකයක විශාලත්වය සංකේතවත් කිරීම. දෛශිකයක විශාලත්වය සංකේතවත් කිරීම. මාපාංක ලකුණ යෙදීමෙන් විශාලත්වයේ සංකේතවත් කරයි. සමානයි. එවන් නැත්නම් මේ විදිහට ලියන්න. බෝඩ් එකේ තියෙන ටික ওই විදිහටම ලියා ගන්න. මේ තියෙන්නේ දෛශිකයේ නිරූපණය. මේ තියෙන්නේ විශාලත්වයේ නිරූපණය. පුතා මේකටමයි තියෙන්නේ. එතකොට මේ වගේ ඉතින් උඩ ඉදින්නේ නැහැ අන්තිමට යන්තනකේ දුනාම දානවා. දෛශික කියලා මම කියවන කොටසක් උගන්වනවා කියලා. ඒකෙදි මේ පාඩමක වීඩියෝ එකක්ම බලනවා. අපි ඒකෙදි මේ කොටස් ටික සම්පූර්ණයෙන් උගන්වනවා. ඉතින් යාන්ත්‍රිකයට උන් ටිකක් මම කියලා දෙනවා කියන්නේ. ඊළඟ ලියන්න. දෛශිකයක ඍණ දෛශිකය දැක්වීම. දෛශිකයක ඍණ දෛශිකය සැලකීම. දැන් මේ දෛශිකය නිරූපණය වෙලා තියෙන කාගෙන්ද? PQ. අපි F කියලා ඉස්සෙල්ලා ගත්තේ කීයද පුතා? 10 නිව්ටන්. ඒ මොකද්ද? ශාන්තය. ඉතින් මේ රේඛාවේ දිග කොච්චරද? 10ක් කියලා තමයි සලකන්නේ. දැන් මම ලියනවා F. එහෙම නැත්නම් PQ. P සිට Q ට කියන අදහස වගේ. දිශාව දැන් නැගෙනහිර කියලා මේකේ දාලා නැහැ නේ මම. මේකෙන් පෙන්නලා තියෙන P සිට Q පැත්තට කියන අදහස. දැන් දුවනවා නම් යම් විස්ථාපන රේඛාවක P සිට Q කියලා අපි උමුනේ දාන්නේ. අන්න තමයි. දැන් ඍණේ පොණිමට. ඍණ කියලා එකක් හම්බ වෙනවා. එහෙනම් මේක ඍණ දැම්මා. මේ මෙයා කියන්නේ මෙයා නම් ඒක ඍණ දැම්මා කොහොමද? ඍණ දැම්මම මේ අකුරු මාර්ක් කරන්න කියලා තියෙනවා. ඍණේ වලට දාන්න පුළුවන් QP කියලා. ඒ කියන්නේ Q සිට P ට. එහෙනම් ඇඳෙක් කොහෙටද? මේ පැත්ත. මේකමයි. මේට සමාන්තරයි. හැබැයි දිශාව තියෙන්නේ මේ දිග සමානයි. මේ රේඛාවට සමාන්තරයි. හොඳයි. ඔන්නේ කොටස් ටික මම අද දවසේ කතා කරන්නේ. ඔය අද කතා කරේ තිබුණේ යාන්ත්‍රික විද්‍යාවට අවශ්‍ය වෙන දෛශික කොටස. හොඳයි.